We are going to continue our message, our teaching on the spirit of the apostle. අපොස්තලික ආලේපේ බලය ගැන අපි අධිකටම ඉගෙන ගන්නට යනවා. But I'm going to start from the end and then come to the beginning. මම ප්‍රථමයෙන් මේ අවසානයේ ඉඳන් මුලට එන්න යනවා. Right, and I'm going to start by sharing with you how we can receive the anointing. මම අද දවස් උගන්වන්නට යනවා කොහොමද මේ ආලේපේ අපි ලබා ගන්නට යන්නේ කියලා. Right, how many of you want an apostolic anointing? ඔබ කී දෙනෙකුට අපොස්තලික ආලේපේ අවශ්‍යද? Okay, so when we go to the Bible, God gives us some specific ways through which we can receive this anointing. දෙවියන් වහන්සේ අපි බයිබලයේ දිහා බැලුවම ස්වාමීන් වහන්සේ විශේෂ වූ ආකාරයන් වහන්සේ දක්වා තිබෙනවා මේ ආලේපේ ලබා ගන්නට හැකි. 4 ways. කාරණාවල හතරක් තිබෙනවා. Number 1 is in Acts 6:6. පළවෙනි එක ක්‍රියාපොතේ 6 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ සඳහන් කරනවා. The Bible says බයිබලයේ කියනවා that the apostles laid hands on people අපොස්තලිකවරු මනුෂ්‍යයන් මත අත්බා and the anointing of God passed to them. දෙවියන් වහන්සේගේ ආලේපය වුන් තුල නිදහස් කරා කියලා. So the number one way in which the apostolic anointing flows from one person from the apostle to another දෙවියන් වහන්සේගේ ඒ අපොස්තලික ආලේපය ක්‍රියාත්මක කරනා වූ එක ක්‍රමයක් තමයි එක මිනිසෙක්ගේ අත්බීම කරන කොටගෙන. right, it's through the laying on of hands. ඔවුන්ගේ අත්මත අත්බීම කරන කොටගෙන. හිස මත අත්බීම කරන කොටගෙන. Then so that's Acts 6:6. ඒක ක්‍රියා 6 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ සඳහන් වෙනවා. And then we can also look at Acts 8:18. ඒ වගේම ක්‍රියා 8:18 වෙනි පදේත් අපිට බලන්න පුළුවන්. And here, you know, there is this demonic man called Simon the sorcerer. සයිමන් කියනවා වූ නැත්නම් සීමෝන් කියනවා වූ ඒ යක්ෂා වෙස්ස වුණා වූ මිනිසෙක් ගැන මේ ස්ථාන සඳහන් කරනවා. The Bible says in Acts 8:18 ක්‍රියාපතේ 8:18 පදේ සඳහන් කරනවා. When Simon saw that the spirit was passing to others through the laying on of the apostles' hands. මේ අපොස්තලවරු අත්බා යාඥාවර කරන විට මේ සීමෝන් කියන පුද්ගලයා දැක්කා මේ ආත්මවල එක මිනිසෙක්ගෙන් තවත් මිනිසෙකුට ගමන් කරන ආකාරය දුටුවා කියලා. Then he tried to buy it with money. ඊට පස්සේ he tried to buy that anointing with money. ඔව් ඒක මුදල් කරන කොටගෙන ඒ බලය ඔව් බැඳපන්න උත්සාහ කරා. So what we are trying to establish here, මේ ස්ථාන අපි ස්ථාපිත කරන්න නැත්නම් ස්ථිර කරන්න උත්සාහ කරන්නේ one particular way of receiving the anointing දෙවියන් වහන්සේගේ ඒ ආලේපය ලබා ගන්න එක ආකාරයක් නම් is through the laying on of hands. අපි අත්බා යාඥා කිරීම මත. Amen. Amen. Now I want to just divert a little bit. මට ටිකක් මාර්ගය වෙනත් පැත්තකට යොමු කරන්න අවශ්‍යයි. And just talk a little bit about the laying on of hands. අපි මේ අත්බා අත්බීම ගැන ටිකක් අපි කතා කරමු. You know, in the charismatic church, මේ charismatic කියනව සභාව තුල we have a we have a custom or we have a habit of just laying hands on people. අපිට සාමාන්‍ය පුරුදු නැමෙතන් සංස්කෘතියක් තිබෙනවා මිනිස්යන් මත අත්බා යාඥා කිරීම. So if somebody says, brother, pray for me, කවුරු සහෝදරයෙක් වොත් මට යාඥා කරන්න we කියලා just lay hands. අපි නිකන් වුන්ට අත්බා යාඥා කරනවා. You know, out of love, අපි ප්‍රේමයෙන් තොර praying, we lay hands and pray. අපි අත්බා යාඥා කරනවා. But the way God has created man, දෙවියන් වහන්සේ අපව නිර්මාණය කළ තියෙන ආකාරය, the moment we lay hands, අපි අත්බු මොහොතේ there is a transfer of spirits. ආත්ම උවමාරුවක් සිද්ධ වෙනවා. Either your spirit goes into that man or that man's spirit comes into you. සමහරවිට මගේ ආත්මය ඔහු වෙතට යන්න පුළුවන් නැත්නම් ඔහුගේ ආත්මය මා වෙතට එන්න පුළුවන්. So the Bible very specifically says බයිබලයේ විශේෂයෙන්ම මේ කාරණා සඳහන් කරනවා that unless God leads us දෙවියන් වහන්සේ අපිව මඟ පෙන්වුවේ නැත්නම් not to lay hands on people. මනුෂ්‍යයන් මත අත්බන්න එපා කියලා. Amen. But out of ignorance, අපගේ දැනීමෙන් එහාට නොදැනුත්කමෙන් අපේ we just out of love lay hands on people. අපි ප්‍රේමය නිසා උන්ට අත්බනවා. But you don't realize නමුත් ඔබ තේරුම් ගන්නේ නැහැ that there is a transference of spirits. මේ ආත්ම උවමාරුවක් සිද්ධ වෙනවා කියලා. Amen. Now because I know this, මම මේක දැනගන්නට පැමිණියේ මම මේ කාරණා දැනගත්තේ දන්න නිසා unless I am prepared, මම සූදානම් වෙලා ඉන්නවා.
සූදානම් නැත්තම් සූදානම් නැත්නම් I do not lay hands on people. මම මනුෂ්‍යයන් මත අත් තබන්න යන්නේ නැහැ. Okay. I am a servant of God මම දෙවියන් වහන්සේගේ දාසයෙක්. and I have an anointing, මට ආලේපය තිබෙනවා. but I am not always prepared. නමුත් මම හැම විටම සූදානම් නැහැ. So I do not lay hands unless I am spiritually prepared. මම ආත්මිකව සූදානම් වෙලා නැත්නම් මම අත් තබන්න යන්නේ නැහැ. Amen. So you must be very careful in your ministry ඔබගේ සේවය ඔබ ඉතාමත්ම ප්‍රවේශම් විය යුතුයි. that you do not lay hands in a hurry. ඔබ කලබලයෙන් නැත්නම් අදිසිය ඔබ අත් තබන්න යන්න එපා. Because laying on of hands is a very powerful spiritual act. මේක ආවිල අත තැබීම කියන්නේ ඉතාමත්ම බලවත් ආත්මික ක්‍රියාවලියක්. Amen. The laying on of hands අත තැබීම කියන්නේ must take place from a higher authority to a lower authority. ඒ කියන්නේ අත් තැබීම ඇවිල්ලා ඉහළ ආධිපත්‍ය සිට පහළ ආධිපත්‍යයට සිදුවිය යුතුයි. You know, I once went to I was in a church දවසක් මම සභාවේ ඉන්න විට and you know that church had a pastor ඒ සභාවට පාලකවරයෙක් සිටියා. and I was attending that church. මම ඒ සභාවට සහභාගී වුණා. And one day the pastor said, lay hands on me. ඔකුව මට අත් තබන්න කියලා. I said, no. මම කිව්වා බෑ. I said, you're the pastor of the church ඔබ තමයි සභාවේ පාලකවරයා. and I am a member of your congregation. මම ඔබගේ සභාවේ සමාජිකයෙක්. So I have no authority to lay hands on you. මට ආධිපත්‍ය නැහැ ඔබට අත තබා යන්න. No, you're anointed, you lay hands. ඔක නෑ නෑ ඔබ ආලේපලත් කෙනෙක් ඔබ අත තබන්න. I refuse to lay hands. මම සම්පූර්ණ එක ප්‍රතික්ෂේප කළා. Because you know the laying on of hands is a very specific spiritual act. ඒක ඇවිල්ලා විශේෂ වූ ආත්මික ක්‍රියාවක් අත් තැබීම කියලා කියන්නේ. Amen. We see in the Old Testament අපේ අලුත් ගිවිසුමේ අපි දකිනවා පරණ ගිවිසුමේ that the story of the father laying hands on two children. පියා දරුවන් දෙදෙනාට අත් තැබීමේ කතන්දරේ. Right? The story of who? Jacob, right? Right? So on Jacob, right? යාකෝබ්. Yeah. So Jacob is old and he is blind. යාකෝබ් ඇවිල්ලා අන්ධව සහ වයෝවෘද්ධව සිටියා. Isaac. And the children come දරුවන් දෙදෙනා එනවා. and he lays hands on the wrong person. ඔව් වැරදි කෙනා මත අත් තබනවා. And the other brother gets angry. අනිත් සහෝදරයා කෝප වෙනවා. You know why? Because he knows when the hand is laid, ඔව් දන්නවා මේ අත තිබ්බ විට authority and power is released. ආධිපත්‍ය සහ බලය නිදහස් වෙන්න යනවා කියලා. Amen. So the laying on of hands is a very powerful spiritual act. ඉතින් මේ අත තැබීම කියලා කියන්නේ තාමත්ම බලවත් ආත්මික ක්‍රියාවක්. When I pray for my children even, මම මගේ දරුවන්ට උනත් යාඥා කරන විට I do not lay hands unless I am spiritually prepared. මම ආත්මිකව සූදානම් වෙලා නැත්නම් මම අත් තබන්න යන්නේ නැහැ. Because I cannot do a spiritual act without preparation. සූදානම්කින් තොරව අපිට ආත්මික ක්‍රියාවක් කරන්න බෑ. Amen. And especially the laying of your hand upon somebody's head. විශේෂයෙන් ඔබගේ අත යම් කෙනෙක්ගේ හිස මත තිබෙන විට. Now, as an example, උදාහරණයක් වශයෙන් if you are angry, ඔබ කේන්ති ගිල්ලා ඉන්නවා. you know that the anger is a spirit. ඔබ දන්නවද මේ කේන්තිය කියන්නේ ආත්මයක්. The book of Proverbs says, do not associate, do not have a relationship with an angry man. කෝප වුණා මනුෂ්‍යයන්ට එක්ක සම්බන්ධකම් පවත්වන්න එපා කියලා ඊතෝපදේශ පොතේ සඳහන් කරනවා. Because that anger will come on you. ඇයි මේ කේන්තිය අපේ ජීවිතේට එන්න පුළුවන්. So say for example you are angry about something. අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔබ යම් කිසි දෙයක් ගැන ඔබ කෝපයෙන් සිටිනවා නම් and then without thinking you lay hands on your children and begin to pray. ඔබ කල්පනා කරන්නේ නැතුව හිතන්නේ නැතුව දරුවන්ගේ හිස මත අත් තබා ඔබ යාඥා කරන්න පටන් ගන්නවා. That spirit can transfer into the children. ඒ ආත්මය දරුවන්ගේ ජීවිතය මත ගමන් කරන්න පුළුවන්. Amen. So the laying on of hands is something we have to be very very careful about. අපි අත්දැකීම කියන කාරණාව මතදී අපි තාමත්ම විශේෂිතයෙන් අපි සැලකීමක් If you have sinned, ඔබ පව් කර තිබෙනවා නම් do not lay hands on people. මනුෂ්‍යයන් මත අත් තබා යාඥා කරන්න එපා. Because that spirit will transfer. මොකද ඒ ආත්මය වුන් මත පරිවර්තනය වෙන්න යනවා. And do not allow anyone to lay hands on you unless you are sure. ඔබට විස්තර නැත්නම් කිසි කෙනෙකුට ඔබගේ හිස මත අත් තබන්න කිසිවෙකුට ඉඩ දෙන්න එපා. Hallelujah. Don't let anybody just lay hands on you. නිකම් කෙනෙකුට ඔබගේ හිස මත අත් තබන්න ඉඩ දෙන්න එපා. You don't know what spirit will enter. අපි දන්නේ නැහැ මොන ආත්මය ඔබගේ ජීවිතය ඇතුළට එන්න යනවාද කියලා. Amen. So in the realm of the spirit, මේ ආත්මික තලයේ තිබෙන ආත්ම authority levels are important. ඊ타ත්ම ආධිපත්‍යයේ සීමාව නැත්නම් තත්වයන් ඊ타ත්ම වැදගත්. And also submission is important. ඒ වගේම යටහත් වීම
තවත් වැදගත්. So in the spirit realm, මේ ආත්මික තලයේ if you go and submit yourself to another person, අපි ගිහිල්ලා අපගේ තව කෙනෙකුට අපි යටහත් වුණොත් අපේ ජීවිතය යටත් කරොත් right, and you say, I'm submitting to you now, මම දැන් ඔබට යටත් වෙනවා කියලා I don't know you, මම ඔබ දන්නේ නැහැ but I'm submitting, නමුත් මම ඔබට යටත් වෙනවා lay hands on me. මගේ ඉසම තත්තබන්න Immediately that anointing will come on you. එකපාරට මේ ආලේපය අපේ ජීවිතේට එනවා Whether it's a bad anointing or a good anointing. ඒක යහපත් වූ සමාන අයහපත් ආලේපයක් වෙන්න පුළුවන්. Amen. So don't let anybody lay hands on you. ඒ නිසා ඔබ මත කිසිවෙකුට අත තබන්න දෙන්න එපා. There are people wanting to, anoint you with oil. සමහර මනුෂ්‍යයන්ට අවශ්‍යයි මෙලෙම තෙල් ආලේප කරලා යාඥා කරන්න. Don't let them anoint you. ආලේප කරන්න දෙන්න එපා. Because you don't know what spirit will enter you. අපි මොකද ඔබ දන්නේ නැහැ මොන ආත්මය ඔබ තුළට එන්ට යනවද කියලා. Hallelujah. Hallelujah. So out of love and affection, we sometimes like to just lay hands on people and අපි pray. මනුෂ්‍යයන්ට තිබෙනා ප්‍රේමය නිසා මනුෂ්‍යයන්ට අපි අත් තබනවා. I like people praying for me. මම කැමති මනුෂ්‍යයන් මට යාඥා කරනවා. But don't touch me when you're praying. නමුත් මාව අල්ලන්න එපා යාඥා කරන විට. Amen. Because I believe in the transfer of spirits. මොකද මම මේ ආත්ම පරිවර්තනය ගැන මම විශ්වාස කරනවා. Now, our ministry is about the transfer of spirits. අපේ In our ministry, we believe in the transfer of spirits. අපේ සේවය තුල අපි මේ කාරණා විශ්වාස කරනවා මේ පරිවර්තනය. Dr. Cerulo believes in the transfer of spirits. ડોક્ટર සෙරුල්ලෝ මේ ආත්ම පරිවර්තනය විශ්වාස කරනවා. And the whole ministry is about it. සම්පූර්ණ සේවය සම්බන්ධවයි. How the anointing flows from God to Dr. Cerulo. කොහොමද දෙවියන් වහන්සේගේ ආලේපය ડોક્ટર සෙරුල්ලෝට ආවේ? And from Dr. Cerulo it flows to us. ඒ වගේම ડોક્ટર සෙරුල්ලෝගෙන් අපේ වෙතට ආලේපය. And from us to you. අපේගෙන් ඔබට. And from you to somebody else. ඔබගෙන් සමහර කෙනෙකුට. So we believe in the transfer of spirits. ඉතින් අපි මේ ආත්ම පරිවර්තනය අපි විශ්වාස කරනවා. But we must be careful what spirit we are releasing. නමුත් අපි ප්‍රවේශම් විය යුතුයි මොන ආත්මයද අප තුළ නිදහස් වෙන්නේ කියලා. Hallelujah. Amen. So, this transfer of spirits principle is so powerful. මේ ආත්ම පරිවර්තනයේ ප්‍රතිපත්ති තාමත්ම බලවත්. One day I think it was King Saul, he sent some people to kill David. මට මතකයි සාවුල් රජතුමා පුද්ගලයන් කීප දෙනෙක් යවුවා දාවිත්ව මරන්න. Right? So in modern day, if you are using modern day language, he sent a white van. අපි වර්තමානයේ තිබෙනා වූ සංස්කෘතියෙන් කතා කරනවා නම් සුදු වෑන් එකක් යවුවා. Right? So these people went to kill David. මේ මනුෂ්‍යයන් ගියේ මේ දාවිත්ව මරන්න. Now David was with the prophets. මේ නමුත් මේ දාවිත් සිටියේ මේ ප්‍රොෆෙට් කට්ටිය සමග දාවිත් සිටියේ. Now when the people in the white van went close, මේ සුදු වෑන් එක වුන් ළඟටම ගියා. The prophetic anointing came on them. මේ ප්‍රොෆෙට් මේ ආලේප වුන් වෙතට ආවා. And these people in the white van began to prophesy. මේ සුදු වෑන් එක තුල හිටියා වූ මනුෂ්‍යයන් අනාගත වාක්‍ය කියන්න පටන් ගත්තා. Hallelujah. That's how the kingdom of God works. ඒක තමයි එහෙම තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යය වැඩ කරන්නේ. If you are in a church where the pastor is laying hands and people are getting healed, ඔබ ඉන්න සභාවේ ඔබගේ පාලකවරයා මනුෂ්‍යයන්ම තත්ත්වබල යාඥාවට මනුෂ්‍යයන් සුව වෙනවා නම් then that same anointing is upon you. ඒ ආලේපෙම ඔබ මතත් තිබෙනවා. Hallelujah. The kingdom of God or the body of Christ is not an organization. දෙවියන් වහන්සේගේ රාජ්‍යය නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ඇවිල්ලා සංවිධානයක් නොවේ. It is I don't know how you say it in Sinhalese. It's an organism. It is a living body. ඒක ඇවිල්ලා ජීවමාන ශරීරයක්. Now, how does an organization come to being? සංවිධානයක් කොහොමද පැවතෙන්නේ? Where you join one person, another person, third person, fourth person. ඔබ එක එක්කෙනා පුද්ගලයන් පළවෙනි පුද්ගලයා දෙවෙනි පුද්ගලයා සම්බන්ධ වෙනවා. But the body of Christ does not grow like that. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය එහෙම වර්ධනය වෙන්නේ නැහැ. The body of Christ grows by giving birth. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වර්ධනය වෙන්නේ තවත් උත්පත්ති මනුෂ්‍යයන්ට දීමෙන්. Where the body grows through extensions of itself. මනුෂ්‍ය ශරීරය වර්ධනය වෙන්නේ තවත් ප්‍රසාරණය වීමෙන්. Amen. It's not by joining people outside to come in. නමුත් එළියේ ඉන්න මනුෂ්‍යයන් ඇතුළට සම්බන්ධ කර ගැනීම තුල නොවේ. It grows through the transfer of spirits. ඒක ආත්මය පරිවර්තනය කරනකොට තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. පරිවර්තනය හුවමාරු. Right? So the spirit moves from one person to another person. මේ ආත්මය තවත් මනුස්සයෙකුට උවමාරු වෙන විට. Hallelujah. How did Adam become a living being? කොහොමද මේ ආදම් ජීවමාන ශරීරයක් වුණේ? How did he come alive? කොහොමද ජීවමාන ශරීරයක් වුණේ? When God's spirit was breathed into him. ස්වාමී දෙවියන් වහන්සේගේ ජීවන උස්ම උතුල උන්වහන්සේ එළුවා. Amen. So that's the same way in which the body of Christ keeps growing. එවැනි ආකාරයෙන් තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය දිගටම වර්ධනය වෙන්නේ. Amen.
Amen. It's a very serious situation. මේක තාමත්ම Gamburu. දරාරුම් මේ නැත්නම් ගැඹුරු තත්ත්වයක්. Hallelujah. You see, if I am ministering to students, මම ශිෂ්‍යයෙකුට සේවය කරනවා නම් I don't want him to pray for me. මට අවස්ථාවක් නැහැ. ඔව් මට යාඥා කරන්න. I have to pray for him. මමයි ඔහුට යාඥා කළ යුතුයි. Because there is a system of authority. මොකද මේ ආධිපත්‍යයන් තුල ක්‍රමවේදයක් නැත්නම් මට්ටම් තිබෙනවා. Hallelujah. Amen. Amen. You know, one Elijah once told me, එක එලයිජා කෙනෙක් මට කිව්වා you know, brother, ඔබ දන්නවද සහෝදරයා you know, now you don't listen to anybody. ඔබ කාටවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. You know, you don't take advice. ඔබ අවවාද ගන්නෙ නැහැ. You know why? ඔබ දන්නවද ඇයි? He wants me to take advice from him. ඔහුට අවශ්‍යතාවය තිබුණා ඔහුගෙන් මම අවවාද ගන්නවට. I'm a person, I take advice all the time. මම පුද්ගලයා මම ඇවිල්ලා හැම වෙලේම අවවාද ගන්නව කෙනෙක්. Right? But I don't take it from those below me. නමුත් මම කවදාවත් මට පහත ඉන්න කෙනෙක්ගේ මම ගන්නෙ නැහැ. My advice comes from those above me. මගේ අවවාද එන්නේ මට වඩා ඉහළ සිටිනව කෙනෙකුගේ. Because in the kingdom there are levels of authority. මොකද දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල ආධිපත්‍ය මත මට්ටම් තිබෙනවා. Now this Elijah is one of my Elijahs. මේ එලයිජා ඇවිල්ලා මගේ එලයිජා කෙනෙක්. I minister to him. මම ඔහුට සේවය කරේ. How can I submit to him? මම කොහොමද ඔහුට යටත් වෙන්නේ? Amen. If I submit to him, මම ඔහුට යටත් වුණොත් that means my anointing and my position in Christ is less than ඒ him. කියන්නේ මගේ ආලේපය සහ ස්වාමීන් වහන්සේ තුල මට තිබෙනව තත්ත්වය ඔහුට වඩා මම පහත් වෙනවා. This is a kingdom මේක ඇවිල්ලා රාජ්‍යයක්. in which there are different levels. නොයෙකුත් ආකාර මට්ටම් තිබෙන්නා වූ. Hallelujah. Can you understand what I'm saying? ඔබට තේරෙනවද මම කියන්නව කාරණා? So I submit to authorities that God has placed over my life. මම යටත් වෙන්නේ මට වඩා දෙවියන් වහන්සේ ඊළඟ තබා තබන ආධිපත්‍යයකට. Hallelujah. Now there are some very anointed powerful pastors and leaders in our country. අපේ දේශයේ ඉන්නවා බොහෝ නායකයන් පාලකවරු තාමත්ම බලවත්. And some people say, නම් සමහර මනුෂ්‍යයන් කියනවා "Brother, why don't you go and get him to pray for me?" ඇයි ඔබ ගිහිල්ලා ඔහු ළඟට ගිහිල්ලා යාඥා කරගන්නේ? Now, I love Pastor Colton. මම තාමත්ම ප්‍රේම කරනවා පාස්ටර් කෝල්ටන්ට. But God never put me under Pastor Colton. නමුත් පාස්ටර් කෝල්ටන් යටතේ කවදාවත් දෙවියන් වහන්සේ මාව තබලා නැහැ. He is not my personal leader. ඔව් එල මගේ පුද්ගලික නායකයා නොවේ. Amen. So there's no point in my going to him. ඒ නිසා ඔහු ළඟට යන එකේ කිසිම කාරණාවක් But I නැහැ. have to find out for myself, ඒ නිසා මම මගේ ජීවිතය සොයාගත යුතුයි. who has God placed in my life? මගේ ජීවිතේ දෙවියන් වහන්සේ මා වෙනුවෙන් ස්ථානගත කරලා තිබෙන කවුද Who are the කියලා. leaders that God has placed? කවුද දෙවියන් වහන්සේ මට තබා තිබෙනා වූ නායකයා? I go to them. මම ඔවුන් වෙතට යනවා. They pray for me. ඔවුන් මට යාඥා And කරනවා. things begin to happen. දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. Because God has ordained it. ඇයි දෙවියන් වහන්සේ කාරණාව ආලේප කළ තිබෙන නිසා. Hallelujah. So don't go to the greatest leaders in the nation, දැන් මේ දේශේ ඉන්නව බලවත් නායකයන් ළඟට යන්න එපා. because you have to find out who has God placed over you. ඔබට ඊළඟ දෙවියන් වහන්සේ ඔබට තබා තිබෙන නායකයා කවුද කියලා ඔබ සොයා දැනගත යුතුයි. Hallelujah. Now my spiritual mother is Sister Vimala. මගේ ආත්මික අම්මා ඇවිල්ලා සිස්ටර් විමලා Ellala Singham. එල්ලාර සිංගම් කියන And කෙනා. many of you know her. ඔබ බොහෝ දෙනෙක් ඇයව දන්නවා. She lives in England. ඇය එංගලන්තයේ ජීවත් වෙන්නේ. And I talk to her often. මම විට විට ඇයට කතා කරනවා. And when I make a life decision, මම සමහරට තීරණයක් ගන්නට යන විට I always call her. මම හැමදේම ඇයට කතා කරනවා. Why? ඇයි? Because God has ordained her over my life. මොකද දෙවියන් වහන්සේ මගේ ජීවිතේ රියලෙන් ඇයව ආලේප කර තිබෙනවා උන්වහන්සේ. තැන්පත් කරලා තියෙනවා. God has, okay. Hallelujah. So I need you to understand that this kingdom does not, or the kingdom of God does not work in the Japanese style. Okay. මේ ඔබ දැනගන්නට කැමති දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඇවිල්ලා මේ ජපාන ක්‍රමයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. You know, in Japan, if you go to any company, ඔබ ජපානයේ ඕනම කර්මශාලා නැත්නම් කම්පැනි එකකට ගියොත් everybody is on the same level. හැමෝම ඉන්නේ එක මට්ටමේ. And then there is one leader or two leaders. ඒ ස්ථානයේ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි නායකයන් ඉන්නවා. Everybody is same level. හැමෝම එක මට්ටමේ සිටින්නේ. But the kingdom does not work like that. නමුත් දේව රාජ්‍යයේම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. There is a big, you know, it's like a big ladder. මේක හරියට නිකන් ලොකු ඉනිමකක් වගේ. Right? There are different levels. විශේෂ නොයෙකුත් මට්ටම් තිබෙනවා. So you find out for yourself, ඔබ ඔබගේ ජීවිතය ඔබ සොයාගත යුතුයි. who is your leader? කවුද ඔබගේ නායකයා? God has ordained him to pray for you. දෙවියන් වහන්සේ ඔහු ආලේප කර තිබෙනවා ඔබ වෙනුවෙන් යාඥා කරන පිණිස.
and given him authority over you. දෙවියන් වහන්සේ ඔබට ඉහළින් ඔහුට ආධිපත්‍ය දීලා තිබෙනවා. Hallelujah. And when that person begins to pray, ඒ පුද්ගලයා ඔබට යාඥා කරන්න පටන් ගත්ත කල it is more powerful than Benny Hinn. බෙනීම්ට වඩා ඒක බලවත් වෙන්න යනවා. Why? Hey. Because it is an ordained line of authority. ඒක දෙවියන් වහන්සේ ක්‍රමානුකූල උන්වහන්සේ විසින් ආලේප කරපු කෙනෙක් පුද්ගලයා නිසා. Hallelujah. So can you understand now about laying on of hands? ඔබට දැන් තේරුණාද අත්තබය යාඥා කරනවා කියන්නේ මොනවද? Don't let anybody lay hands කාටවත් ඔබට අත්තබණ්ඩ ඉඩ දෙන්න එපා. unless God leads. දෙවියන් වහන්සේ කියන්නේ නැත්. And you don't lay hands on anybody unless you are prepared. ඔබත් සූදානම් නැත්නම් කිසිවෙකුට ඔබත් අත්තබණ්ඩ යන්න එපා. Amen. Now, I mean, you need to know this very strongly about the transfer of spirits. මේක තාමත්ම මේ ආත්ම ඕමාරෝ සම්බන්ධව තාමත්ම තදින්ම දැන සිටිය යුතු කාරණා. You know, we are the human spirit is like a sponge. මනුෂ්‍යයන්ගේ ආත්මය ඇවිල්ලා හරියට ස්පන්ජ් එකක් වගේ. In a particular environment, නොයෙකුත් පරිසරයන් තුල we absorb the spirit in that atmosphere. ඒ පරිසරය තුල තිබෙනා වූ සියලු ආත්ම අපි උරා ගන්නවා. Now this is, I'm going in a different direction. මම වෙනත් මාර්ගයක යන්නේ. You know, there's a spirit of sorrow. There's a spirit called the spirit of sorrow. Adhika vedana. ශෝකයේ ආත්ම තිබෙනවා. And if you spend a lot of time in a cemetery, ඔබ බොහෝ වෙලාවක් කනත්තේ එහෙම නැත්නම් මේ කනත්තක ඔබේ කාලය ගත කරොත්, now if say a family member, in a family member dies, පවුලක ඉන්නා වූ ඒක පවුලේ සමාජිකයෙක් මැරුණ විට sometimes the family keeps going to the cemetery, සමහරවිට දිගටම ඒ කනත්තට යනවා. right? And then you also go along. නමුත් ඔබත් ඔවුන් සමග යනවා නම් after a while you will receive that spirit of sorrow, ඔබ ටික වෙලාවකට පස්සේ ඒ ශෝකයේ ආත්මය ඔබ ලබා ගන්නට යනවා. because it's in the atmosphere. මොකද ඒ වාතාවරණය තුල ඒක තිබෙනවා. Can you understand what I'm saying? ඔබට තේරෙනවද මම කියන So කාරණා? you must be very careful where you go. ඒ නිසා ඔබ ප්‍රවේශම් යුතුයි ඔබ කොයිද යන්නේ කියලා. And now when I go to a cemetery, මම කනත්තර නැත්නම් සුසන් භූමියට ගියොත් I pray and go, මම යාඥා කරලා යන්නේ. because I don't want spirits of sorrow coming to me. මොකද මට අවස්ථාවක් නැහැ මේ ශෝකයේ ආත්මවල මාව වෙතට එනවා. Amen. And you know the Bible says ඔයදන්නද බයිබලයේ කියනවා that you are allowed to mourn for a family member for 31 days. ඔබට ශෝක වෙන්න බයිබලයේ කාලය දීලා තිබෙන්නේ දවස් 30යි. 31ක්. පවුලේ සමාජිකයෙක් ගියගේ If a death has taken place, මරණයක් සිද්ධ වුණොත් God has given you the authority දෙවියන් වහන්සේ ඔබට ආධිපත්‍ය දීලා තිබෙනවා to be sorry, ශෝක වන්න. but for only 31 days. නමුත් දවස් 31යි. Beyond after the 31 days, ඒ දින 31න් ඔබට you must come out of it. ඔබ ඒකෙන් නිදහස් වෙන්න ඕනේ, එළියට එන්න ඕනේ. If not, එසේ නොවුනොත් it will become a stronghold. ඒක බලවත් බලකොටුවක් වෙන්න යනවා ඔබගේ ජීවිතේ. That's what the Bible says. ඒක තමයි බයිබලයේ කියන්නේ. Even in your sadness there is a limit. නමුත් ඔබගේ ශෝකේ එහෙම නැත්නම් ඔබගේ වේදනාව තුලත් සීමාවක් තිබෙනවා. So if you spend time with a very sad person, ඔබ ඊටාත්ම කනගාටු වෙන මනුස්සයෙක් එක්ක කාලය ගත කරොත්, you know that spirit comes on you. ඒ ආත්මය ඔබට එන්න යනවා. Isn't that right? Have you experienced that? ඔබට එවැනි ආකාරයේ අත්දැකීම් නැද්ද? You go to the cancer hospital, ඔබ මේ පිළිකා රෝහලට ගියොත් you come out with a spirit of sorrow. ඔබ මේ ශෝක කියනවා ඒ ආත්මත් එක්ක තමයි එළියට එන්නේ. So if you are going to minister, ඔබ සේවය කරන්නට යන විට you have to pray and ask God to cover you ඔබ දෙවියන් වහන්සේට යාඥා කරන්නට ඔබ ආවරණය කරන්නට කියලා before you go. ඔබ යාඥා යන්න කලින්. Because if not, a transfer of spirits can take place. මොකද මේ ආත්ම උමාරුවේ දේවල් ඔබගේ ස්ථානයේ ඉන්න පුළුවන්. Now, have you noticed when you go, if you spend time with somebody that has a spirit of joy, ඔබ දැකලා තියෙනවද කවුරු හරි ඔබ කාලය ගත කරලා තියෙනවා නම් ප්‍රීතිය කියනවා ආලපේ තියෙන මනුස්සයෙක් එක්ක කාලය you come out laughing. ඔබ එන්නේ ඉනාවේගෙන. Because the spirit of joy has flowed upon you. මොකද ඒ සිනාසීමේ ආත්මය ඔබ වෙතට ගලාගෙන ඇවිල්ලා. That is how God has created human beings. එහෙම තමයි දෙවියන් වහන්සේ මේ මිනිස්යාව නිර්මාණය කරලා තිබෙන්නේ. Because we are like sponges. අපි හරියට මේ ස්පන්ජ් එකක් වගේ.
Amen. Now, when the tsunami took place, සුනාමිය ඇති වෙන වෙලාවේ the whole nation was filled with the spirit of sorrow. මේ මුළු දේශයම මේ ශෝකයේ ආත්ම වලින් පිරුණා. Isn't that right? And everybody was, so many people were weeping. බොහෝ මනුෂ්‍යයන් අඬන්න එන්න තෙකි ගහන්න පටන් ගත්තා. බැලපෙන්න පටන් ගත්තා. It's a spirit. ඒක ආත්මයක්. Hallelujah. Are you learning something this morning? ඔබ මේ උදැස්ස නමක් ඉගෙන ගන්නවද? So when you minister, ඔබ සේවය කරන විට ask God to protect you, දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න ඔබව ආරක්ෂා කරන්න කියලා. so that a bad spirit will not come to you, මේ නරක ආත්මාවල ඔබ වෙතට එන්න නැහැ. and no bad spirit will go from you to the people. ඔබගේ තුල තිබෙන නරක ආත්ම කිසි දෙයක් මනුෂ්‍යයට යන්නෙත් නැහැ. Now, if a leader is in sin, නායකයෙක් පෞකාරකමෙන් පාපේ සිටිනවා නම් he must not lay hands on anybody, ඔව් කිසි කෙනෙකුට අත තබා යාඥා නොකළ යුතුයි. because that spirit of sin can transfer onto the next මොකද මේ person. පාපේ ආත්මය අනිත් පුද්ගලයාට උවමාරු වෙන්න පුළුවන්. Amen. So once again, නැවත වාරයක් don't let anybody lay hands on you කාටවත් ඔබ මත අත් තබන්න ඉඩ දෙන්න එපා. unless you are sure. ඔබට ස්ථිරත්වයක් නැත්නම් බෝ කරේ. Now people might get upset with you. සමහර මනුෂ්‍යයන් ඔබ සමග අමනාප වෙන්න පුළුවන්. Don't bother about that. ඒ ගැන ඔබ කලබල කරදර වෙන්න එපා. Don't let anybody lay hands. කාටවත් ඔබ මත අත් තබන්න ඉඩ දෙන්න එපා. Hallelujah. So now we diverted into many things, අපි බොහෝ මාර්ග ඔස්සේ අපි ගමන් කරා. but what we started off by saying is, අපි කියන්න පටන් ගත්ත කාරණාව නම් to receive the apostolic anointing, අපොස්තලික ආලේපය ලබා ගන්න නම් one channel is through the laying on of hands. එක ක්‍රමවේදයක් තමයි අත තබා යාඥා කිරීම. I know Neville will be preaching at some point on laying on of hands, no? බද නෙවිල් සමහර යම්කිසි කාරණාවල් අත්දැකීම සම්බන්ධව යම් කාරණාවල් උගන්වන්නට යනවා. But I just want to, expand this message, මට මේ පණිවිඩය පරිවර්තනය මත විශාල කරන්න අවශ්‍යයි. not just with the laying on of hands. නිකම් අත්දැකීම් මත පමණක් නොවේ. You can just, you can absorb spirits in any situation. ඔබට ඕනම වාතාවරණයක මේ ආත්මවල ඔබට ඇද ගන්න පුළුවන්. When Saul sent those men, මේ සාවුලතුමා ඒ මනුෂ්‍යයන් යවපු වෙලාවේ the prophets did not lay hands. මේ ප්‍රොෆෙතවරු අත තැබුවේ නැහැ. But in that atmosphere, they received the spirit of prophecy. නමුත් ඒ වාතාවරණ තුල ඕනේ ආත්මය ලැබුවා. Hallelujah. Okay, the second channel through which you receive the anointing දෙවන කාරණාව තමයි යාලේ පෙළඹෙන්නා වූ දෙවෙනි ක්‍රමවේදය. is in Luke 6 verses 12 and 13. ලූක් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 12 සහ 13 වෙනි පද. And it talks about how Jesus had an all-night prayer meeting. ඒ ස්ථානයේ සඳහන් කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කොහොමද සර්ව රාත්‍රික යාඥා මෙහෙය පැවැත්වුවේ කියලා. Luke 16, Luke 16, ලූක් 12 සිට 13. ලූක් 16 12 සිට 13 දක්වා. So in this scripture the Bible says, මේ ස්ථානයේ මේ පදයේ බයිබලයේ සඳහන් කරනවා Jesus prayed all night. දෙවියන් වහන්සේ සම්පූර්ණ රාත්‍රියක් උනසේ යාඥා කරා. When the morning came, උදෑසන පැමිණි විට he called the disciples to him උන්වහන්සේ ගෝලයන් වුන් වෙත කැඳෙව්වා. and declared that 12 of them were called apostles. උන්වහන්සේ 12 දෙනාම ප්‍රොෆෙතවරු වශයෙන් උන්වහන්සේ වුන්ව ප්‍රකාශයට පත් කළා. උන්ව පත් කළා. ප්‍රේරිතයන් වශයෙන්. So one of the ways in which you receive the apostolic anointing මේ අපොස්තලික මේ ආලේපය ලැබෙනා එක්තරා ක්‍රමයක් is through all night prayer meetings. ඒක සර්ව රාත්‍රික යාඥා මෙහෙය තුලින්. Now 12:13. Right? So now I want you to just to also understand, ඒ වගේම ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි. all night prayer meetings are very important. සර්ව රාත්‍රික යාඥා මෙහෙය ඉතාමත්ම වැදගත්. Brother, have I got the wrong scripture? 6:12 10:12 නෙමෙයි 6:12. හරිද 6:12. 6:12යි 13යි. ලූක් 6 වෙනි පරිච්ඡේදයේ 12 සහ 13 පද.
Is this your water? No, mine. Okay. You know, people don't like to have all night prayer meetings, ඔතන මනුෂ්‍යයන් කැමති නෑ මේ සර්වරාත්‍රික යාඥා මේවල් තිබෙනවට. but it is a very powerful weapon. නමුත් ඒක තමයි බලවත් ආයුධයක්. And God wants us to do it. නමුත් දෙවියන් වහන්සේට අවශ්‍යයි මේ දේ කරන්න. We see that Jesus did it. අපි දකිනවා යේසුස් වහන්සේ මේ දේ කළා. And if you want a breakthrough anointing, ඔබට කඩායම එහෙම නැත්නම් ආලේපයක් අවශ්‍ය නම් කඩායමක් අවශ්‍ය නම් kadayame ale- ආලේපයක් අවශ්‍ය නම් you must attend an all night prayer meeting. ඔබ සර්වරාත්‍රික යාඥා මේකට ඇතුල් විය යුතුයි. There is nothing, I'll tell you, this is one of the most powerful weapons that God has given us. මේක දෙවියන් වහන්සේ අපට දීලා තිබෙනා වූ ඉතාමත්ම බලවත්ම ආයුධයක්. Right? So, this breakthrough anointing comes when you have all night prayer meeting. මේ කඩායමේ ආලේපයෙන් යන්නේ ඔබ සර්වරාත්‍රික යාඥා මේකට සහභාගී වෙනවා. Now, something I have experienced with the anointing මට මේ ආලේපෙත් එක්ක සමහර අත්දැකීම් තිබෙනවා. is that sometimes we go through a season where the anointing is not working. සමහර කාලවල අපේ ජීවිතේ එනවා මේ ආලේපය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. Have you noticed that? ඔබ ඒක මේ අත්දැකලා තිබෙනවද? You know, sometimes the anointing of God is so powerful. සමහරලාට දෙවියන් වහන්සේගේ ආලේපය සමහර බොහෝ බලවත් ලෙස ක්‍රියා කරනවා. Then you go through 3 months, ඔබ මාස 3ක් පමණ මේ ආලේපය තුල ගමන් කරනවා. anointing is not so powerful. ඊට පස්සේ මේ ආලේපය තරම් බලවත් නැහැ. So you have to do something to get it restarted. මේක නැවත වාරයක් ප්‍රතිසංස්කරණ නැත්නම් නැවත වාරයක් බලගන්නවන්න ඔබ යමක් කළ යුතුයි. So it's like, you know, push starting a vehicle. ඒක හරියට නිකන් තල්ලු කරලා ස්ටාර්ට් කරන්නා වූ වාහනයක් වගේ. You have to push start. ඔබ ඒක තල්ලු කරන්න අවශ්‍යයි. The anointing, God wants anointing to work, දෙවියන් වහන්සේට අවශ්‍යයි මේ ආලේපය ක්‍රියාත්මක වෙනවට. but all nights are very powerful tools to resurrect the anointing. මේ ආලේපය නැවත නැගිටවන්න මේ සර්වරාත්‍රික යාඥාමය වැදගත් ආයුධයක්. I don't know why, මම දන්නේ නැහැ ඇයි කියලා. but it happens. නමුත් ඒක සිද්ධ වෙනවා. When you come for an all night, ඔබ සර්වරාත්‍රික යාඥාමයකට පැමිණි විට this anointing comes up. මේ ආලේපයන් නැගිටින්න යනවා. Hallelujah. This is the power of the all night. මේක තමයි සර්වරාත්‍රික යාඥාමයේ බලය. So that's the second channel. ඒකයිලා දෙවෙනි කාරණාව. Okay, one more channel before the tea break. තේ පානට ප්‍රථම තව එක කාරණාවක් තුන්වෙනි කාරණාව. Matthew 9:38. මතෙව් 9:38 fasting prayer. නිරාහාරව යාඥා. So this scripture says මේ බයිබල් පදේ සඳහන් කරනවා that to ask the Lord of the harvest to send out workers into the harvest field. ඒ අස්වැන්න නෙලීමේ කාලයට මිනිස්සුන් එවන්න කියලා දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න කියලා. යවන්න කියලා. යවන්න කියලා. Okay, now let me give you some the practical side of this. මම මේකේ ප්‍රායෝගික පැත්ත ඔබට දෙන්නම්. So you have a church. ඔබට සභාවක් තිබෙනවා. You are the pastor. ඔබ තමයි පාලකවරයා. What is your biggest challenge? ඔබගේ විශාලතම නැත්නම් ලොකුම අභියෝගය මොකක්ද? What is your biggest problem? මොකක්ද ඔබේ විශාලතම ප්‍රශ්නය? I'll tell you what many pastors have. ඔබ මන්ද කියන බොහෝ පාලකවරුන්ට තිබෙන අවුද්දයක්. Is that they don't have enough laborers. ඔවුන්ට ඒක සේවකයන් නැහැ. අවශ්‍ය තරම් සේවකයන් නැහැ. Amen. Isn't that so? Isn't that the biggest problem? ඒක නෙමෙයිද විශාලතම ප්‍රශ්න? Now I'm not talking about full-time laborers. මම කතා කරන්නේ පූර්ණ කාලීනව සේවකයන් ගැන නොවේ. Now I serve in whatever church I am in, I am serving. මම කොයි සභාවේ හිටියත් මම මේ සභාවේ සේවයක් කරනවා. But no church has paid me. නමුත් කිසිම සභාවක මට මුදල් ගෙවලා නැහැ. ගෙවීමක් Right? කරලා නැහැ. So I'm not a full-time worker. මම ඇවිල්ලා සම්පූර්ණ කාලීන සේවකෙක් නොවේ. But when I join a church, නමුත් මම සභාවකට සම්බන්ධ වුණාම I am part of the team that serves. ඒ සේවය කරන්නා වූ කණ්ඩායමේ මමත් එක්තරා කොටස්කාරයෙක්. Now I have a feeling මට ඇඟීමක් තිබෙනවා that pastor has been praying for workers. ඒ පාලකවරයා නායකයන් නැත්නම් සේවකයන් උදෙසා යාඥා කරනවා.
And God has sent me there as an answer to his prayer. සමහර දෙවියන් වහන්සේ මාව ස්ථානට යවලා තිබෙන්නේ ඔහුගේ යාඥාවට පිළිතුරක් වශයෙන්. When you start to pray this prayer, ඔබ මෙන්න මේ යාඥාව මේ විදිහට යාඥා කරන්න පටන් ගත්තා. businessman will rise up ව්‍යාපාරිකයා නැගිටින්න යනවා. and say, Pastor, I am ready to serve. පාලකතුමනි මම ලෑස්ති සේවය කරන්න. Hallelujah. Don't raise up full-time workers. ඔබ සම්පූර්ණ කාලීන මනුෂ්‍යයන්ව නැගිටවන්න එපා. Because then they are a financial burden. ඒ ස්ථානයේ උතර මූල්‍යම ගැටලු ඇති වෙන්න යනවා. Because then you have to use your faith to raise the money. ඊට පස්සේ ඔබගේ ඇදහිල්ල යොදන්න වෙනවා ඔබ මුදල් උපයන්න. So you ask God to raise up people who have jobs to serve God. ඔබ දෙවියන් වහන්සේට යාඥා කරන රැකියාව කරනව මනුෂ්‍යයන්ව සේවයට නැගිටවන්න කියලා. Amen. So this prayer, Matthew 9:38, මේ මතේ පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදයේ තිබෙනා වූ යාඥාව is a prayer that every pastor must pray over his church. සෑම පාලකවරයෙක්ම ඔහුගේ සභාව තුල කළ යුතු යාඥාවක්. Lord, raise up laborers. ස්වාමිනේ සේවකයන් නැගිටවන්න. Lord, raise up laborers. ස්වාමිනේ සේවකයන් නැගිටවන්න. And send them into the harvest field. ඒ වගේම අස්වෙන්න තිබෙනා ස්ථානට උන් යවන්න. Hallelujah. Many pastors, are working with 2 or 3 people. බොහෝ පාලකවරු වැඩ කරන්නේ දෙන්නෙකෝ තුන් දෙනෙක් සමග. And they have a big church. ඔවුන්ට විශාල සභාවක් තිබෙනවා. And only few workers. ඒ වගේම සේවකයන් ඉන්නේ ස්වල්ප දෙනෙක්. So this is a prayer you have to pray. මේ යාඥාව ඔබ කළ යුත්තේ. God, raise up laborers. ස්වාමිනේ සේවකයන් නැගිටවන්න. Lord, raise up laborers. ස්වාමිනේ සේවකයන් නැගිටවන්න. And release them into the harvest field. ඒ වගේම ඔවුන් නිදහස් කරන්න මේ අස්වෙන්න තිබෙනා ස්ථානයේ. In Jesus' name. යේසුස් වහන්සේගේ නාමයෙන්. Hallelujah. And